අයිබෝන් සුබ උදෑසනක් ඔබට. දේශපාලන කරලිය නම් එන්නම රත් වෙනවා, උණුසුම් වෙනවා. හරියටම තවත් මාසයකුත් දවස් 6ක් පමණයි ඉතුරුව තිබෙන්නේ එළඹෙන ජනාධිපතිවරණයට. ඒ සඳහා සියලුම දේශපාලන ධාරාව ලයි සූදානම් වෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. කාලයක් කතා කළා ගිවිසුමක් ගැන. ඒ ගිවිසුම අත්සන් තබනවාද නැද්ද, කවදාද, කල් යනවාද? ඒ සියල්ලත් එක්කම ඊයේ ගිවිසුමට අත්සන් තැබීම වාර්තා වුණා. මෙන්න පත්තර ගණනාවක් ප්‍රධාන ශීර්ෂ පාඨයේ බවට එය පත් කරගෙන තිබෙනවා. අද ප්‍රධාන ශීර්ෂ පාඨය පොදු ගිවිසුමට අත්සන් තබයි. සටහන ඉන්දිකේ භාවිතාරණ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ චන්ද්‍රිකා ෆොන්සේකා ඇතුළු පක්ෂ සංවිධාන 40ක් සාධාරණ සමාජයක් සමග අත්වැල් බැඳ ගනී. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනිය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා යන මහත්මීන්ගේ සහ මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඡායාරූප සහ වාර්තා සමගිනුයි අද පත්තරේ Tamanගේ ප්‍රධාන ශීර්ෂ පාඨය ගෙන එන්නේ. මෙන්න ලංකාදීපයේ එම ප්‍රධාන ශීර්ෂ පාඨයේ කියන ආකාරය. අපි ඒ පිළිබඳවයි මේ කතා කරන්නට සූදානම් වන්නේ. පොදු අපේක්ෂකට පක්ෂ සංවිධාන 45කින් සහාය. සටහන තබන්නේ සුජිත් මංගල ද සිල්වා සහ දසුන් රාජපක්ෂ. එකගතා ගිවිසුමට අත්සන් තබති. ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ සංවිධාන 45ක නායකයෝ කොළඹදී ඊයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ ප්‍රවෘත්තිය මෙන්න පළ කර තිබෙනවා. දිවයිනත් ප්‍රධාන ශීර්ෂ පාඨයේ බවට එයම පත් කරගෙන තිබෙනවා. වචන භාවිතා කරන්නේ මේ විදිහටයි: ගිවිසුමට අත්සන් තබති. ඊට ඉහළින් තියෙනවා රනිල් මෛත්‍රී චන්ද්‍රිකා සහ පිරිස ගිවිසුමට අත්සන් තබති කියලා. ඒ ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව ජනතාවට ආචාර කරන ඡායාරූපයකුත් එක්කයි පළ කරන්නේ. ජනපතිට අපබන්දිති කියලා අනිත් පැත්තේ දක්නට ලැබෙනවා. ගිවිසුමට අත්සන් තැබූ කතාව අපි දැන් සූදානම් වෙනවා ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවට යන්නට. කවුරුන්ද අත්සන් තබන්නේ? අත්සන් තැබීමෙන් අනතුරුව ඔවුන් මොනවාද ජනතාවට කියන්නේ කියලා මෙන්න බලන්න. සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී හා ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා යන තේමාව පෙරටු කරගත් වැඩසටහන ආරම්භුනේ සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ හා සිවිල් සංවිධාන රසක නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වුණා. දින 100කින් සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී හා ජනහිතකාමී ආණ්ඩුවක් ඇති කිරීමේ අවබෝධතා ගිවිසුමට ප්‍රථමයෙන් අත්සන් තැබුවේ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතායි. අනතුරුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු මහත්මීන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා. ඒ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය ඉදිරියේ පක්ෂ හා සංවිධාන 36ක් අවබෝධතාවට එළඹුණු මෙම ගිවිසුමට දින 100කින් සම්පූර්ණ කෙරෙන ක්ෂණික කාර්යයන් 4ක් ඇතුළත්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනතාවට වග කියන පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීම, 18 වැනි සංශෝධනය අහෝසි කර ස්වාධීන කොමිෂන් සභාව යලි ස්ථාපිත කිරීම, මනාප ඡන්ද ක්‍රමය මුළුමනින්ම අහෝසි කර සියලු ජන කොටස් වලට නිසි නියෝජනයක් ලැබෙන නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම, ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම ඒ අතර වනවා. ඊට අමතරව වසර 2කට නෝඩු කාලයක් සඳහා පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක කරන කාර්යයන්ද ගිවිසුමට ඇතුළත්. කර්මාන්තාංශය ශක්තිමත් කර දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති දිරිඳු ජන කොටස් ඉලක්ක කරගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දලක් ස්ථාපිත කිරීම, වංචා දූෂණ වළක්වා මහජන මුදල් රැක ගැනීමට දැඩි විනිවිද බවකින් යුත් වගවීමේ ක්‍රමවේදයක් ඇති කිරීම, නීතියේ ආධිපත්‍යයට ප්‍රමුඛ ස්ථානය දීම ඒ අතර ප්‍රධාන කරුණුයි. අනතුරුව ගිවිසුමට අත්සන් තැබූ පාර්ශවයන් අදහස් පළ කළා. මේ ලියවිල්ල මෙතනින් අවසාන නැහැ. අපේ වැඩ කටයුතු එතෙන්ට සීමා වෙලා නැහැ. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නම් සමාජ පෙරලියක් කරන්න ඕනේ. අන්න එහෙම අලුත් සමාජයක් ඇති කරගන්න අපි යොමු වෙලා තියෙන්නේ. ආණ්ඩු පක්ෂයේ හිටියත් විරුද්ධ පක්ෂයේ හිටියත් අපි මේ මූලික රාමුවට අපි ඔක්කොම එකගයි. ඒ නිසා තමයි අපි යෝජනා කරලා දින පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ අඩු ගානේ අවුරුදු 2කට අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ පාලනය ගෙනියමු. අපි කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි, අපිට ඡන්ද දීලා රාජපක්ෂලා වරද්දලා මේ රට හදන්න කියලා අපි කෙරේ විශ්වාස තිබුණේ අය. සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා මහජනයා වෙත ලබා දෙන ප්‍රතිඥාවයි. අප සමගී මාතෘ භූමිය වන ශ්‍රී ලංකා දීපය නැවත වතාවක් සමාජ සාධාරණත්වයේ රජයන
ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කිරීම සඳහා වූ පරිශ්‍රමයේ නියමුවන් ලෙස තෝරාගෙන ඔබ සැම මා කෙරෙහි ලැබුවා වූ විශ්වාසය කෙරෙහි අතිශයින් කෘතඥ වන අතර එම විශ්වාසය අංශු මාත්‍රයකින් හෝ පළුදු නොකරන බවට මෙයින් මුලින්ම ප්‍රතිඥා දෙමි. තමාගේ සියලු තානාන්තර පැත්තකට දාලා සියලු පහසුකම් පැත්තකට දාලා අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියට ඇවිල්ලා තියෙනවා මේ සියලුම පක්ෂවල සහයෝගය ඇතුව. එතුමා තරුණ മന്ത്രി කෙනෙක් කාලයේ සිටම මගේ මව බණ්ඩාරනායක මැතිණිය සමග මා සමග අපි සමග විජය සමග කටයුතු කරපු අත්දැකීම් මට තියෙනවා. මම එකක් තමුන්නාසලාට කියන්නම් එතුමා හොරකම් කරන දූෂණය කරන කෙනෙක් නෙමෙයි. එතුමා මිනිමරණ කෙනෙක් නෙමෙයි. එතුමාට දේශපාලන දර්ශනයක් තියෙනවා. පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. විවේචනය බාර ගන්න පුළුවන්. එතුමා හොඳ නායකත්වයක් මේ සක්ලට සහ පිහිටවන්නට යන නව පාලනයට අපේ අනිකුත් නායකවරුන් සමග අපිට දෙන බව මට සහතික කරන්න පුළුවන්. මේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නම ආපු වෙලාවේ මටත් යම්කිසි පොඩි සතුටක් ඇති වුණා. මම එතුමා පඩවතාවට අඳුරාගත්තේ අවුරුදු 20කට පමණ පෙර. ඊම වැඩ කරා අවුරුදු දෙකක් තුනක්. එතුමා ගැන යම්කිසි විශ්වාසයක් ඒ වෙලාවේ මගේ තිබුණ හින්දා තමයි එතුමා දේශපාලන ගමනක් විරුද්ධ පක්ෂයත් එක්ක යනවා කියලා ආරංචි වුණා. මට යම්කිසි සතුටක් ඇති වුණා. රට විනාශ කරන දූෂිත පාලකයා ඔහුගේ පවුල් පැලැන්තියේ මේ ඔක්කොම රටට කරන විනාශය ආත්තන්න අපි ඕනෑම කැපකිරීමක් ජීවිත පූජාවෙන් කරනවා. ඒ කියන්නේ අපිට කිසිම සැකයක් නැහැ. ඒ සැරේ වෙනදා වගේ බලයට පත් කරලා අපි ප්‍රේක්ෂකයෝ වෙලා ඉන්නේ නැහැ. මේ වැඩේ හරියට කරනතොර අපි සෑම දිනම අවබෝධතාවයෙන් යුක්තව ක්‍රියා කරනවා. ඒ නිසා ඔබතුමාට බලය පවරන්නේ මේ රටක් පිළිකුල් කරන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන අපි හොඳ ව්‍යවස්ථාවක් කරා අනාගතයට ගමන් කරා. ඒකයි අපේ අවබෝධය, ඒකයි අපේ ගිවිසුම. ඒ සමගින් අපි තවත් ප්‍රධාන ශිෂ්‍ය පාඨ දෙකක් බලමු. අනිත් පත්තරවල රිවිර ප්‍රධාන ශිෂ්‍ය පාඨය මේ පොදු විපක්ෂ වේදිකාවේ 30ගේ කටබහන සැලසුමක්. එමයි සටහන්කරුවෙකු නොමැති වාර්තා කරන්නේ ජනාධිපතිවරණයට අදාළව ඉදිරියේදී පැවැත්වෙන ජනරැලි වලට එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතාට කතා ලබා නොදෙන ලෙස එම පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් පිරිසක් පක්ෂ නායකත්වයට දැනුම් දී තිබෙන බව රිවිර ලියනවා. එතකොට දිනමින ප්‍රධාන ශිෂ්‍ය පාඨය ලියන්නේ මෙන්න මෙහිමයි. විධායක බලය ඉවත් කළ වහාම දින 100න් උතුරේ වෙනම රාජ්‍යයක්. එමයි සටහන තබන්නේ රහස්‍යගත මෙහෙයුමක් බුද්ධ්‍යංශ පරීක්ෂණ ආරම්භති දෙමළ සන්ධානයේ මෛත්‍රීගේ සහායට කියලත් පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ පහලින් සෙසු ශිෂ්‍ය පාඨ අතර අපට දක්නට ලැබෙනවා. ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඊට අදාළ ශිෂ්‍ය පාඨ. දැන් එතුමාගේ කතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය මොනවද කියන්නේ? ලංකාදීපයේ ප්‍රධාන පිටුවේ වාර්තා කරනවා මේ ශිෂ්‍ය පාඨය මෛත්‍රීගේ කතාව පාපොච්චාරණයක් සන්ධානය කියයි. විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රථම ජනරැලියේදී කළ ප්‍රකාශය සිය අදක්ෂතාවයේ වසා ගැනීම සඳහා කළ පාපොච්චාරණයක් මිස කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් එහි අඩංගු වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින බවයි පත්තරේ වාර්තා කරන්නේ. ඒ අතරේ මෙන්න සලකුණ පිළිබඳ ලංකාදීපයේ තබන සටහන මෛත්‍රීගේ ඡන්ද ලකුණ හංසයා ලියන්නේ රංජන් කස්තුරි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණෙන් කියලා පත්තරේ වාර්තා කර තිබෙනවා. ජාතික හෙළවුරුමය කාටද? දැන් ආණ්ඩුවෙන් ඉවත් වුණා ජාතික හෙළවුරුමය. ඒ අතරේදී කාටද එළඹෙන ජනාධිපතිවරණයේදී සහාය පළ කරන්න කියලා ගැටලුවක් තිබුණා. ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වුණා. මෙන්න තීන්දුව අද දෙනවා කියලා තීන්දුවත් එක්කම ලංකාදීපයේ තබන ශිෂ්‍ය පාඨය. ජාතික හෙළවුරුමේ සහාය මෛත්‍රීපාලට සටහන අජන්ත කුමාර අගලකඩ සහ රංජන් කස්තුරි. ඊට පහලින් තියෙනවා නිල ප්‍රකාශය අද කියලා. ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ජාතික හෙළවුරුමේ තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ජාතික හෙළවුරුමේ සහාය මෛත්‍රීපාලට කියලා අද නිල ප්‍රකාශය කරන්න නියමිතයිලු. පෞගේ දවසක බොදුබල සේනා ජාලය පැවැත්වුවා මාධ්‍ය හමුවක්.
එහිදී එහි මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ දැක්වූ අදහස් අපි ඔබට ගෙනාවා. ඒ අතර අද පත්තරේ මෙහෙම වාර්තාවක් තබනවා. ජනාධිපතිවරණයේදී බොදුබල සේනා සංවිධානයේ ආණ්ඩුවට සහාය දෙන්න කිසිදු තීරණයක් අරන් නැහැ. ලියන්නේ ලක්මාල් සූරියගොඩ. බොදුබල සේනා සංවිධානයේ ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට සහාය ලබා දීමට තීරණය කර ඇතැයි පැවසෙන කතාව සම්පූර්ණ අසත්‍යයක් බවත් තම සංවිධානයේ කිසිම අවස්ථාවකදී එවැනි තීරණයක් ගැන නොමැති බවත් එම සංවිධානයේ මහලේකම් ගල්ගොඩත්තේ ඥානසාර හිමියෝ ඊයේ පවසනවා. තවදුරටත් පත්තරේ වාර්තා කරන්නේ මේ බව පැවසුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඥානසාර හිමියන්ට හා තවත් පිරිසකට එරෙහිව පැවති නඩු කටයුතු අවසන් වී මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් කියයි. මොකක්ද ඒ කතාව? ඒ කතාව එතනින් අතර කළා වෙනත් කතාවක් අපි අද පත්තරේ ශීර්ෂ පාඨ අතරින් තෝරා ගනිමු. ලංකාවේ සිටි කප්පම්කාරයන් කුඩුකාරයන් මේ වන විට පිටරට ගිහින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අමිත් මදුරංගයි වාර්තාවකට ගෙනෙන්නේ. අද සිටින මාධ්‍යවේදීන් 70%ක් ආණ්ඩුවට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන අයයි මම අධිකරණයට හිස නමනවා මාධ්‍යයට බලපෑමක් නැහැ කියා ජනාධිපතිතුමා කියු කතාව අද පත්තරේ ප්‍රධාන පිටුවේ ශීර්ෂ පාඨ අතරට මෙලෙසයි ඇවිත් තියෙන්නේ. ජනාධිපතිතුමා සහභාගී උත්සව එවැගේම එහිදී දැක්වූ අදහස් දැන් බලන්න පුළුවන්. සමත මණ්ඩල නියෝජනය කළ සමාජිකයන්ට උපහාර පුදකිරීමේ උත්සවයක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවතුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රටේ සංස්කෘතිය හා බැඳුණු නීති රීති ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. මම හැම වෙලාවෙම හිතන එකක් මේ සමත මණ්ඩලයට ඇයි දාන්න බැරි පවුල් ආරවුල්. මේ කට්ටිය වහාම යවන්නේ දැන් පුරුදු වෙලා තියෙනවා පොලිසියට දුවන්න පොලිසියෙන් ගිහිල්ලා එකපාරට ඒක දානවා මහේස්ත්‍රාත්තුමාට තාරන් නියෝගයක් දෙනවා නෝනව යවන්න බෑ ඒ පැත්තේ අඩු ගානේ ජලෙලෙන් දිහා බලන්නත් බෑ කියලා. දැන් නීතියක් තියනවලු ප්‍රශ්නයක් ආවිල්ලා උසාවියට දාපු ගමම කරන්නේ දෙන්න දෙපැත්තට තල්ලු කරලා දාන එක. ඕවා අපේ කාලේ බත් හලිය ඉදෙනකන් විතරයි කිය. දෙන්න දෙපැත්තට දැම්මම ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ජීවිත කඩලා පැත්තකට කරලා දරුවෝ අනාථ කරන නීති රීති නෙවෙයි අපි ගේන්න ඕන ඔය බටහිරේ තියෙන අපේ රටේ සංස්කෘතියට බටහිර ලෝකයේ තියෙන සංස්කෘතිය ඇතුල් කරන්න බෑ. අපි යුද්ධ කරේ කිසිම ජාතියකට විරුද්ධව නෙවෙයි. ත්‍රස්තවාදයක් මේ රටෙන් තුරන් කරන්න ඕනේ. එම රටක අස්ථාවරභාවය තියෙනවනම් සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් කමකුත් නැහැ. පිටරටියන්ට ඕන විදියට පඹයන් වශයෙන් අපිව නටවන්න රට යටත් කරගන්න අපිට ඉඩ තියන්න පුළුවන් කමකුත් නැහැ කියන එක අපි මතක් කරලා දෙන්න ඕන. දේශපාලන ධාරාවේ කතා තවදුරටත් පත්තර වාර්තා කරනවා. වැඩිදුර වාර්තාත් එක්ක සසඳමින් ඉදිරිපත් කරන්නට සූදානම්. එතෙක් රැඳී ඉන්න මේ කෙටි විරාමයක්. දැන් අපි ඡායාරූපයක් ඔබට ගෙනෙන්නටයි සූදානම් වෙන්නේ යුග දෙකක් සංසන්දනය කරමින්. ඔබ දන්නවා හිටපු ජනාධිපතිතුමිය ඊයේ ගිවිසුමට අත්සන් ලැබූ අවස්ථාවේදී ජනතාවට ආචාරය පෙන්눔 කරේ පුදකලේ කොයි ආකාරයෙන්ද කියලා. ඒ ඇයටම ආවේනික ක්‍රමයක්. ඒ ක්‍රමය තවත් අතීතයකට දිව යනවා. ඒ අතීතයයි ඊයේ වර්තමානයයි දෙක එක තැනකට අරගෙන ඇවිල්ලා තියෙනවා අද පත්තරේ ප්‍රධාන පිටුවෙන්. ඒ ඡායාරූප වාර්තාවට ශීර්ෂ පාඨය දීලා තියෙන්නේ චන්ද්‍රිකා. මෙන්න ඡායාරූපය 1988 ඔබ දකින්නේ ඒ අවස්ථාව කුමක්ද ඔබට අමතක නැතුව ඇති එදා හිටපු අයට 2014 මේ දකින්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය වඩාත් ජනප්‍රිය වූයේ ඇගේ ජනතා ආචාරය නිසායි. 88 පෙබරවාරියේදී විජය කුමාරතුංග මහතාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේදී වමේ පක්ෂ නායකයන් සමග ඇය ඉදිරිපත් කළ ජනතා ආචාරය කළ යුග පෙරලියක් කරන්නට තරම් ප්‍රබල විය. එයින් පසු ඇගේ ආචාරය වරින් වර දැක්ගත හැකි වුවත් ඒ කලකට පසුව දැක් ගන්නට ලැබුණේ ඊයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අවස්ථාවේදී. එම අවස්ථා දෙකයි සංසන්දනාත්මකව ඉදිරිපත් කරන්නේ එකක් විජය පුස්තකාලයෙන් අනිත් ඡායාරූපයේ ශමීර රාජපක්ෂගෙන්. ආචාර දැක්වීමේ අවස්ථා දෙකක්. මෙන්න දැන් ෆයිල් පිළිබඳව කතාවක් ඊයේත් නැවත එළියට ආවා. අභියෝගයක් පැය 24ක් ගත වන්නට කලින් ෆයිල් දාන්න කියලා. කවුද අභියෝගය ඉදිරිපත් කරන්නේ? ඒ ගැන ශීර්ෂ පාඨයක් තෝරා ගන්නවා අද පත්තරෙන්.
දූෂණ වංචා කළ බවට ෆයිල් තිබේ නම් පැය 24ක් ඇතුළත එළියට දමන්න. නවීන් දිසානායක මහතා කියන්නේ ලියන්නේ අමිත් මදුරංග. තමන් අමාත්‍යාංශයේ කටයුතු කළ වකවානුවේ දූෂණ වංචා සිදු කර ඇතැයි සොයාගත් ෆයිල් ළඟ තිබේ නම් පැය 24ක් ඇතුළත එළියට දමන්නේයි රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ජනාධිපතිතුමාට අභියෝග කළ බව පත්තරේ වාර්තා කරනවා. පැය 24 කතාවක් ෆයිල් සමගින් එළියට ආවා. මෙන්න නවීන් දිසානායක මහතා දැක්වූ අදහස්. සිරිකුත පක්ෂ මූලස්ථානයට පැමිණි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින්. අනතුරුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. එක්සත් ජාතික පක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ සම්මුණු ඡායාරූපයක් එහිදී නිරාවරණය කළේ රනිල් වික්‍රමසිංහ මහතා අතින්. මෙම අවස්ථාවට ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් රැසක් එක්ව සිටියා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා. මේ රටේ ජනතාවට දැන් වෙනසක් අවශ්‍ය වෙලා තිබෙනවා. අද අපිට අවශ්‍ය වෙන්නේ පවිත්‍ර ලංකාවක්. මේ පෞල් දූෂණය අපි සම්පූර්ණයෙන්ම අතුගා දාන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග මට ඉතාමත් හොඳ සුහදශීලී සම්බන්ධයක් තිබෙනවා. විශේෂයෙන්ම එතුමා මුදල් වංචාවලට සම්බන්ධ නොවූ නායකයෙක්. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා හා මා අතර නොයෙකුත් මතභේද තිබ්බා. මගේ හදවතට එකව කතා කරන්නේ. අවුරුදු 40ක කීර්තිමත් දේශපාලන ගමනක තඹ සතයක්වත් හොරකම් කරලා නැති නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා රටේ අනාගත අගමැති වුණොත් විනිවිද භාවයකින් එතුමා මේ රට පාලනය කරයි කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. විශේෂයෙන්ම අපිට මේ රටට ස්ථාපිත කරන්න අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වූ හොරකමෙන් තොර සමාජයක්. ඉතින් ඒකට නවීන් දිසානායක අප කැප වෙලා වැඩ කරනවා කියන එක තමුන්නාන්සට ප්‍රකාශ කරන්න කැමතියි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා. ජනාධිපතිතුමාට මම පැහැදිලිව කියනවා මග ගැන ෆයිල් තියෙනවා නම් ඒවා තියාගන්න එපා. පැය 24ක් ඇතුළත ඒවා එළියට දාන්න කියලා. ෆයිල් තියෙනවා නම් ඇයි ඒවා තියාගෙන ඉන්නේ? ඒකත් සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් නේ. ඒක නිකන් බිල්ලට තියාගෙන ඉන්නවා වගේ. මිනිස්සුන්ව හිර කරන්න, පීඩනයක් යොමු කරන්න. ඉතින් ඒවා අපි අනුමත කරන්නේ නැහැ. ෆයිල් ගැන කතාවක් එළියට ආපු තවත් වතාවක්. අපි දැන් තව ශිෂ්‍යපාඨ කීපයක් බලමු. පොඩ්ඩක් දේශපාලෙන් තොර ශිෂ්‍යපාඨ කීපයක් බලාගෙන යමු. ඒවත් තියෙනවා පත්තරවල. චීන දීවරයෝ ශ්‍රී ලාංකික දීවරයන්සේ වෙස්වලාගෙන මෙරට මුහුදු කලාපයට ඇතුල් වෙති. වවුනියාවේ අමරසිංහයි වාර්තාව තබන්නේ. උතුරු මුහුදු සීමාවේදී චීන දීවරයන් විසින් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා දීවරයන් ලෙසින් වෙස්වලාගෙන දීවර කටයුතු වල නිරත වීමෙන් උතුරේ දීවරයන්ට විශාල මත්ස්‍ය සම්පතක් අයින් වෙමින් පවතිනවා කියලා පත්තරේ වාර්තා කරනවා. ඉන්දිය දීවරයන්ගේ ගැටලු ගැන කතා කරන්නේ. ඒ අතරේ කවුද මේ බලහත්කාරයෙන් වෙස්වලාගෙන ඇවිල්ලා තියෙන්නේ? චීන දීවරයන් කියලා මේ පත්තරේ වාර්තා කරන්නේ. මේ අපි දිවයින පත්තරේ ශිෂ්‍ය පාඨ කීපයක් දැන් අයහපත් කාලගුණ තත්ත්වය වර්ෂාපතනයේ අද වැටෙනවා. ජලාශ 23ක් වාන් දැමීමට ආසන්නයි සිරිමන්ත රත්නසේකර සහ නිමල් ගුණතිලක වාර්තා කරනවා. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රධාන ජලාශ 23ක් වාන් දැමීමට ආසන්නයේ ඇති බැවින් එම ජලය මුදාහැරෙන ගංගා පරිහරණය කිරීමෙන් වළකින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පත්තරේ වාර්තා කරනවා. ඒ අතරේ දැන් මොහොතකට පෙර හිරු කෙටි පණිවිඩ සේවාව නැවත සක්‍රිය වුණා. භගවන්තලාව වත්තක නිවසක් මතට පස්කන්දක් කඩා වැටි 45 වී ඇති මවක් සහ 19 වී ඇති දියණියක් මරමුවටපත් වුණු කනගාටුදායක ප්‍රවෘත්තියක් කෙටි පණිවිඩය ඔස්සේ ආවා. මේ අයහපත් කාලගුණයත් එක්ක කතා කරනකොට එයත් මතක් වුණා. මේ අනතුරක් ගැන දිවයින වාර්තා කරන ආකාරය. බුලත් කෝපිටිය කහවත්ත 60 අනතුරු 3යි මරණ 2යි 66ක් රෝහලේ. හේමන්ත රන්දුණු ඇතුළු පිරිසක් සටහන. බුලත් කෝපිටිය කහවත්ත 60 ප්‍රදේශවල ඊයේ පෙරවරුවේ සිදු වූ මාරක අනතුරු වලින් පාසල් දරුවන් දෙදෙනෙකු මිය ගොස් පුද්ගලයන් 66 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊළඟට පාප්පහන්සේගේ මෙරට ලංකා ගමනය ගැන තබන සටහනක් වාර්තාවක්. පාප්පහන්සේ සපත්වන ගාලු මුද්දර දේව මෙහෙයට පියතුමන්ලා 1000ක් ලියන්නේ නෝමන් පලියවඩන. ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්පහන්සේගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මාස 14 වෙනිදා කොළඹ ගාලු මුද්දර පිටියේ පැවැත්වෙන දේව මෙහෙයේදී බැතිමතුන්ට දිව්‍ය සත්ප්‍රසාදය දානය කිරීම සඳහා පියතුමන්ලා 1000ක පමණ පිරිසක් යොදවන බවයි පත්තරේ වාර්තා කරලා තියෙන්නේ.
දැන් අපි නැවතත් දේශපාලන කතා කීපයකටයි යන්න සූදානම් වෙන්නේ කීපයකට. ඒ අතරේදී ඔබ දන්නවා ඌව පළාත් සභාවේ සැසිවාරය කල් දැමුවා ජනවාරියට. ඇයි? සීතල නිසා. ඔබ දන්නවද දැන් උණුසුම නිසා තවත් සැසිවාරයක් ජනවාරි වලට කල් ගිහිල්ලා කියලා පළාත් සභාවක. කොහෙද මේ උණුසුම? හැබැයි ඔබ හිතන උණුසුමද බලන්න මේ කියන්නේ පත්තරේ තියෙන ශීර්ෂ පාඨයෙන් මම ඉදිරිපත් කරන්නම්. මැතිවරණ උණුසුම නිසා බස්නාහිර පළාත් සභාව ජනවාරි 20ට කල්යයි. ලියන්නේ චමින්ද සිල්වා. මැතිවරණ උණුසුම නිසා බස්නාහිර පළාත් සභාවේ මීළඟ රැස්වීම ජනවාරි 20 වෙනිදා දක්වා කල් තැබීමට ඒ සභාපති සුනිල් විජේරත්න මහතා නියම කර තිබෙනවා. අරේ සීතල මේ උණුසුම. හැබැයි මේ නම් මැතිවරණ උණුසුම ගැන කතා කරන්නේ. හැබැයි එහෙම කල් දාන්න ඊයේ වෙනකොට බස්නාහිර පළාත් සභාවේ හිටියාද ප්‍රමාණවත් මන්ත්‍රීන් පිරිසක්. ඒ ගැනත් හොයලා බලන්න එපයි. යමු ලංකාදීප පත්‍රයට. ඒ ගැන වාර්තාවක් තියෙනවා ලංකාදීපේ මෙහෙම. බස්නාහිර සභාව ඝනපූර්ණය නැතිව නවති සටහන ඩයනා උදයන්ගනී. බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදයේ පළමු දිනය වූ ඊයේ ඝනපූර්ණය නොමැතිවීම හේතුවෙන් නියමිත වේලාවට පැය එකහමාරකට පෙර විවාදයේ නවතා රැස්වීම පසුදිනට කල් තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතාට සිදු වුණු බව පත්තරේ වාර්තා කරනවා. හැබැයි පසුදින කියලා කියන්නේ ආද කතා දෙකක් එක වාර්තා අපි ඔබට ඉදිරිපත් කළේ. ඒ අතරේ අපි යනවා දැන් නැගෙනහිර පළාත් සභාවට. එහෙත් තිබුණා උණුසුමක්. ඒ අතරේ මෙහෙම සටහනක්. නැගෙනහිර පළාත් മന്ത്രിවරු ගුටි ඇන ගනිති. ලියන්නේ ත්‍රිකුණාමලයේ මල්ලවාරච්චි. නැගෙනහිර පළාත් සභාවේ ඉදිරිපත් කළ වැය ශීර්ෂය සම්මත කර ගැනීමට යෑමේදී ඊයේ සභාව තුළ ආණ්ඩු පක්ෂ മന്ത്രിවරුන් සහ විපක්ෂ മന്ത്രിවරුන් අතර ගුටි බැට හුවමාරුවක් සිදු වී ඇති බවයි පත්තරයේ මෙන්න වාර්තා කරලා තියෙන්නේ. ශීර්ෂ පාඨ කීපයක් නතර කළා වැඩිදුර වාර්තාවකට යන්නට සූදානම් වන්නේ. මේ කතන්දර අතරේදී අපිට දැනගන්න ලැබුණා අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ගෙන යන වැඩපිළිවෙලේ තවත් සත්කාරයක්. අපි ඒ සත්කාරය මොකක්ද කියලා නැවත මතක් කරගනිමු. කොට්ටාව හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍රලාල් මහතාට පසුගියදා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ත්‍රිරෝද රථයක් ප්‍රදානය කළා. රුපියල් ලක්ෂ 4කට වැඩි වටිනාකමකින් යුත් එම ත්‍රිරෝද රථය ප්‍රදානය කෙරුණේ අඩු ආදායම්ලාභී ජනතාවට ස්වයං රැකියා කරගෙන යාමට සිදු කරන ප්‍රදානයන් යටතේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් දුමින්ද සිල්වා මහත්මයා මට මේ ලබා දුන්න ත්‍රිරෝද රථයේ මහඟු අවස්ථාවක් කුලා ඒ වගේම මට ස්වයං රැකියාව කරගෙන මට ධෛර්ය සත්‍ය ලබා දුන්න අපේ දුමින්ද සිල්වා මහත්තයාට මම බැරි තුනා දුමින්ද සිල්වා මහත්තයා මහත්මයන් මේ දෙවි කෙරෙක්. ත්‍රිරෝද රථය ප්‍රදානය කිරීමෙන් අනතුරුව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ප්‍රදේශීය ජනතාවගේ සුව දුක්ද විමසා බැලුවා. ඒ සත්කාරයත් එක්ක තවත් කතා කීපයකට යන්නට කලින් අපි කෙටි විරාමයක් ගනිමු. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම. එක්සත් ජනතා නිදහස් සන්ධානය පැත්තෙන් ඊයේ දවසේදී සිදු වුණා. සන්ධානයේ නායකින් ගණනාවක් මේ සඳහා සහභාගී වන්නට පැමිණ සිටියා. මැතිවරණ උණුසුම කොයි තරම්ද කියලා අපිට දැනෙනවා. ඒ දැනෙන කතන්දරය ඡායාරූපයත් එක්ක වාර්තා කරන්න සූදානම බලන්න ඡායාරූපය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ සිදු වුණා. ඒ දීගත් ඡායාරූපයක් තමයි ලංකාදීප ප්‍රධාන පිටුවට මෙන්න ඇවිල්ලා තියෙන්නේ. එම කතාව ඒ අය කියන කතාත් එක්ක මෙන්න අහන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේ සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින්. මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතුරුන් ඇතුළු සන්ධානයේ නියෝජනය කරන පක්ෂ කිහිපයක නායකයන් සහ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියා.
මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තවත් පක්ෂ 14ක් මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමග එක් වී ඇති බවයි. මෙම අවස්ථාවට සහභාගී වූ නියෝජිතයන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට මැතිවරණ දිස්ත්‍රික්ක 22ේම අපි අවශ්‍ය සංවිධාන කටයුතු කරලා තිනවා. ඒ වගේම ඡන්ද පොළවල් 11478කට ප්‍රධාන මෙහෙයුම් කමිටුව, දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව සහ මැතිවරණ බල ප්‍රදේශ මෙහෙයුම් කමිටුව ඡන්ද පොළ දක්වාමත් අපි ඒවා ස්ථාපනය කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් කරලා තිනවා. විශේෂයෙන් මේ වෙනකොට අපි බිම් මට්ටමේ සියලු සංවිධාන ගොනු කළා හමාරයි. ඉදිරියේදී අපි බිම් මට්ටමේ ක්‍රියාශීලී තත්වයට පත් කරනවා. නාම යෝජනා ලබා දුන්නාන් පස්සේ ජනරාලි දක්වා එක ව්‍යාප්ත වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ අපේ බිම් මට්ටම. සියලු සංවිධාන අපත් සමග එකතු වෙලා වැඩ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ සන්දානගත අනිකුත් සියලුම සහෝදර දේශපාලන පක්ෂ සමග සහයෝගයෙන් මේ මැතිවරණ ව්‍යාපාරය යෙදීමේ ඉහළම ප්‍රතිශතයක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කිරීමට අපි සියලු උත්සාහයන් සියලු සහායන් අපි ලබා දෙනවා. ආණ්ඩු ප්‍රදර්ශනය ආපා ඇමතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා අද කාටුන් එක්කත් ඉන්නවා. අපි කාටුන් අතරේදී බලමු. ඒ අතර ඇතුල් පිටු වාර්තා කීපයක් දැන් බලමු. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. සංදර්ශනය තාම පටන් ගත්තේ නැහැ. ඉදිරි දිනවල ඒක බලන්න පුළුවන් වෙයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමිඳුර මහතාගේ අදහස්. නමුත් එන අමාත්‍යවරුන්ගේ ලිස්ට් එක තියෙන්නේ අපි ළඟ. ඒ ගැන දන්නේ අපි විතරයි. ඉස්සරහට එය දැක බලා ගන්න ලැබෙයි. ඒ නිසා සංදර්ශන තාම පටන් ගත්තේ නැහැ. ඉදිරි දිනවල ඒක බලන්න පුළුවන් වෙයි කියලා අදහස් දක්වමින් මංගල සමිඳුර මන්ත්‍රීවරයා කියා සිටිනවා. මොනවද ඉදිරියේදී බලන්න පුළුවන් වෙන සංදර්ශන කියලා අපිට තියෙන්නේ බලාගෙන සිටීමම පමණයි. දැන් ආණ්ඩුවේ කෙනෙක්ගේ කතාවක් ලංකාදීප ඇතුල් පිටු වාර්තාවක අල්ලස් චෝදනා ඇති මැති ඇමතුරුන් කාටවත් නඩු දැමුවාද? ප්‍රශ්නාර්ථයක්. මන්ත්‍රී විදුර වික්‍රමනායකයි අහන්නේ ආණ්ඩුවේම කෙනෙක් අහන්නේ. සටහන රයිගම ගුණවර්ධනගෙන්. පළාත් සභා සහ පාර්ලිමේන්තු මැති ඇමතුරුන්ට එරෙහිව චෝදනා ගණනාවක් අල්ලස් කොමිසම හමුවේ තිබෙන නමුත් එයින් එක් අයෙකුටවත් නඩු දමා තිබෙනවාදැයි තමා නොදන්නා බව කළුතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සඳහන් කර සිටිනවා. එන්න යන ජයිප ගැන කතා කරන්න. දැන් මේ ජයිපේ මොකද්දෝ දෙයක් නොකිය කියනවා. හැබැයි තාම ඒක කෙලින් කිව්වේ නෑ. තාම නොකිය කියන්නේ. අපි ඒක ගැන කතා කරන්න යමු. ජනාධිපතිවරණයට තිබෙන කඩ දෙකෙන් රාජපක්ෂ මහතාගේ කඩය ජනවාරි 8 වෙනිදා වසා දැමීමට ජනතාව කටයුතු කළ යුතුයි. ජයිපේ නායක අනුර කුමාර දිසානායක මහතායි අදහස් දක්වමින් සඳහන් කරන්නේ ඊයේ පැවැත්වුණු රැළියකට සහභාගී වෙමින් තමයි මේ අදහස් දක්වන්නේ. ඊට අදාළ ඡායාරූප කීපයක් එක්කයි පත්තරයේ ඇතුල් පිටු වාර්තාව අරගෙන එන්නේ. කඩ දෙකක් පිළිබඳව කතා කරනවා. එයින් එක් කඩයක් විශේෂණයක් යොදලා කියන්නට අමතක කරන්නේ නැහැ. ජයිපේ තාමත් දෙයක් නොකිය කියනවා. ජයිපේ රැළියටයි දැන් යන්නේ. එළඹෙන ජනාධිපතිවරණය පදනම් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ රටපුරා දියත් කිරීමට නියමිත ජනරැලි මාලාවේ පළමුවෙන්න අද පස්වරුවේ පැවැත්වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපිටේදී. එය නම් කර තිබුණේ ඒකාධිපති පාලනය පරදවමු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසුමු ලෙසින්. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඊට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුව නැතුව අහෝසි කරන්න බෑ. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත එක ගේන්න ඕන නම් පාර්ලිමේන්තුව නැතුව මේක කරන්න බෑ. ජනවාරි 8 වෙනිදා මේක ඉවර වෙන්නේ නෑ. පාර්ලිමේන්තු ඡන්දයක් මේ රටේ එන්න ඕන. අර සාමාන්‍ය කියමනක් තිබෙනවා ඇදගෙන නානවා කියලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ එයා මේ වෙලාවේ ඇදගෙන නාලා තියෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ එයා මේ වෙනකොට ඉල්ලගෙන කාලා ඉවරයි. ජනාධිපතිවරයාගේ පරාජය තව අවුරුදු දෙකකට පස්සේ තමයි වෙන්න තිබුණේ. අද මහින්ද රාජපක්ෂ ඒක ජනවාරි 8 වෙනිදාට දාගෙන තිබෙනවා මිත්‍රවරුනි. ඒක රටේ ජයග්‍රහණයක් කියලා අපි මේ වෙලාවේ කියන්න කැමතියි. මං අහගෙන දවසක් ප්‍රවෘත්තිවලට පෙන්නනවා මහින්ද රාජපක්ෂ මහත්තයා බොහොම ගරු ගහම්බීර ලෙස කතාවක් කරනවා. මොකද මේ ව්‍යවස්ථා එහෙම කඩිමුඩි වෙනස් කරන්න බැරි. ඒවට ක්‍රමවේදයක් තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවල් හදලා ඒවැ සාකච්ඡා කරලා ජනතාවට අහුම්කම් දීලා ලොකු ක්‍රියාවලියක් කියනවා. එතකොට ඒ ක්‍රමවේදය මතක් වුනේ නැද්ද 18 ගේනකොට? එතකොට ක්‍රමවේද මොකක්වත් නැහැ. ව්‍යවස්ථාදායක සභාවෙත් නැහැ. ජනතාවගේ සාකච්ඡාවෙත් නැහැ. හදිසි පනතරස දැම්ම සම්මත කරගත්තා. සම්මත කළ දවස් යනකොට දැනගත්තා වැඩේ ඇනලා තියෙන්නේ කියලා. ව්‍යවස්ථාව හරියට වෙනස් කරගෙන නැහැ. ඊට පස්සේ මොකද කරේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගමැතිතුමිය ඉවත් කරලා දාගත්ත යාළුවා
ඉතින් මේ ගමනාවත් තලාගෙන ඩෝසර් කරන් යනවා. මොකද්ද මේ ඩෝසර් වෙන්නේ? රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඩෝසර් කරන් යනවා. රාජපක්ෂ අපේ රටේ ආර්ථිකය නැති බංගස්ථාන කරලා තිබෙනවා. කොන්ක්‍රීට් වලින් පුරවන ලද වනාන්තරයක් රාජපක්ෂ අපේ රටේ හදලා තිබෙනවා. පෑලියගොඩ ඉඳන් කටුනායකට අධිවේගී මාර්ගය. 1 කිලෝමීටරයක වියදම රුපියල් කෝටි 204යි. ඔයලා බලන්න මේකට එළලා තියෙන රත්තරන් ප්ලේට්ද කියලා. දැන් හදලා තවත් පාරක්. මාතර ඉඳන් බෙලියත්තට. කොන්ත්‍රාත් එක දුන්න කාටද චීනෙට? මොකක් හදන්නද? රේල් පාරක් හදන්න. එතන දිග කිලෝමීටර 27යි. කිලෝමීටර 24 වියදම කීයද? ඩොලර් මිලියන 278යි. ආසන්න වශයෙන් ගත්තොත් කිලෝමීටරයක වියදම ඩොලර් කෝටිය. ඒ කියන්නේ රුපියල් කෝටි 130යි. මේකද සංවර්ධනය. ඒ වගේම චීනෙන් ණයට ගන්න. ණය වෙනුවෙන් කොන්ත්‍රාත් එක දෙනවා. චීන සමාගම ආපහු කොන්ත්‍රාත් එක සබ් දෙනවා ලංකාවේ සමාගම් වල. ණය අරන් තියෙන කෝටි ලක්ෂ 5 මේ අවුරුදු කීපයක් තුළ රාජපක්ෂ මේ කිසිවක් ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච ඒවා නෙවෙයි. ජනතාව ඉල්ලන දේ නෙවෙයි. ඒගොල්ලෝ සලසුම් හදනවා අපිට කියන පාරේ ඵලයන් කියලා. ඒ නිසා රාජපක්ෂ මහත්තයාගේ මේ ආර්ථික ගමන පරාජයටපත් කිරීම වෙනුවෙන් ජනවාරි මාසයට වෙනදා තීරණයක් ගන්න ඕනේ. ජයපේ දැන් මොකද්ද දෙයක් කියාගෙන එන ආකාරයකුත් දක්නට ලැබෙනවා. තවත් අතුල්පිට වාර්තා දෙකකට යමු. රිවිර සැරිසරමේ කොළඹ නගර සභාවේ කම්කරු හිඟයක්. ඉන්නේ 8000යි තව 4000ක් ඕනේ. මේක විශේෂත්වය මා තෝරා ගන්න හේතුව දෛනික පිරිසිදු කිරීම අර්බුදයක් වෙලා. නාලක සංජීව දහනායක තමයි පත්තරයට වාර්තාව ගෙනෙන්නේ. 4000ක්ගේ කම්කරුවන් 4000ක්ගේ හිඟයක් තියෙන නිසා දෛනික පිරිසිදු කිරීම අර්බුදයක් වෙලා කියලා වත්තරේ වාර්තා කරනවා. විදේශ වාර්තායි දැන් බලන්න යන්නේ මේ අද තෝරාගෙන තියෙන ලංකාදීපෙන් ලෝවට. රටේ සියලු කටයුතු 16 වෙනිදා නවත්තනවා කියලා පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ගෙන් තර්ජන. චීන පාලනයට එරෙහිව හොංකොං විරෝධතා යලිත්. ඉබෝලා මරණ 7000ට ළඟයි. සිංගප්පූරු ගිය ලන්ඩන් පුරපති තලගොයක සුරතල් කරලා කියලා තවත් වාර්තාවක දක්නට ලැබෙනවා. ඇමරිකන් කතක් ඌරකු අරන් ගුවනින් යන්න හදලා කියලා තියෙනවා වාර්තාවක්. අර බලන්න පුංචියට පහළම තියෙනවා ඌරක් කරේ තියාගෙන ඇමරිකානු කාන්තාව ගුවන් ගමනට සූදානම් වෙලා ඉන්න ආකාරය. දැන් අපි මේ අතොල්පිට වාර්තාව අවසන්. හාල් කේස් එකක් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් පොඩි කතන්දර වලට අපි කියනවානේ හාල් කේස් කියලා. එතකොට මේ ඒ වගේ හාල් කේස් එකක්ද ඇත්ත හාල් කේස් එකක්ද කියලා අපි බලන්න යන්නේ. හාල් කතා මේ පහුගිය වකවානුවේදී එලියට ආවා අන් කවරදාටත් වඩා. බලන්න මේ හාල් කේස් එක මොකක්ද කියලා. පොළොන්නරුව ප්‍රදේශයේ සිට මරදගහමුලට සහල් රැගෙන ඩඩ්ලි සිරිසේන මහතාට ඇත් ලොරියකට පසුගිය 29 වෙනිදා අලුයම ප්‍රහාරයක් එල්ල වුණා. පොලිසිය පැවසුවේ 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ ප්‍රහාරය එල්ල කළ බවට පැමිණිලි ලැබී ඇති බවයි. අදාළ පහර දීමට එරෙහිව මරදගහමුල සහල් වෙළඳපොළෙහි ව්‍යාපාරිකයෙක් සිය විරෝධය පළ කළේ මෙලෙසයි. අසාධාරණයක් මේ කරලා තියෙන්නේ. මුංගෙන් ජීවත් වෙලා මුංගෙන් සල්ලි හදාගෙන ඔය ඉන්නවා දෙතුන් දෙනෙක් ඔය ළඟ ඉඳන් ඔක්කොම දානවා මම අල්ලලා දෙන ඔක්කොම කට්ටිය. මොකද එහෙම කරන්න හේතුව? නෑ මේ දේශපාලන. අර මහත්තයා ආපුලින් තරහට. මරදගහමුල සහල් වෙළඳපොළේදී අද පෙරළුවේ පහර කැමරට ලක්ව ඇත්තේ එලෙස විරෝධය පළ කළ මෙම ව්‍යාපාරිකයයි. එහිදී ඔහු ප්‍රතිකාර සඳහා දියුලපිටිය දිසාරෝහලට ඇතුළත් කර තිබෙනවා. හාල්ලුරිය මිනිස් ගහපේකට විරුද්ධව කතා කෙරුවා. අයියෝ ඔබතුමාට එහෙම කේන්ති ගියේ? හාල්කාරයන්ට අසාධාරණයක් මහත්තයා මෙතෙන්ට ගමට ගෙනල්ලා ගහනකොට ලොරි ඩ්‍රයිවර්ලටයි ඔක්කොටම. ඒකේ පලිය ගන්න තමයි ඔය හැදුවේ කට්ටිය. මරදගහමුල හාල් ව්‍යාපාර සභාපති රංජී තමයි මේක ඔක්කොම අවසරන කට්ටිය අරගෙන ඇවිදින්න මට මෙහෙම ගැව්වේ. කෙසේ වෙතත් මරදගහමුල සහල් වෙළඳ සංගමේ සභාපති ටී.බී. රංජිත් මහතා ප්‍රකාශ කළේ තමන් එවැනි පහර දීමක් සිදු නොකළ බවයි. මෙතන මේ පොඩි සිදුවීමක් කළා දෙනවා ලොරියකට මේ වීදුරුවක් කඩලා ඒ වෙලාවේ මෙතෙන්ට ඇවිල්ලා එතුමා මේ අශෝභන ලෙස මේ නගරය හැදිලා සම්පූර්ණ චෝදනාව මට තමයි මම ගැහුවේ කියලා. අද උදේ මගේ ව්‍යාපාරය ඉස්සල්ලා මට තව තමයි ඕනේ. තව මරනවා කියලා කපාට මම ඇදලා ගත්තා මෙතන පල්ලට. ඒතකොට එයා වැටුණා. කරනවා මං ආවා මොකද්ද ඔයාලට කරලා දෙන වරද කියලා. ඔයිට කලිනුත් දැන් මාස ගානකට ඉස්සල්ලා ඇවිල්ලා දවසක් මෙතන උදේ ගෑල්ලා කෑ ගැහුවා. ඒ මුකුත් නෑ මේක පෞද්ගලික හේතුවක් තියෙන. මේ අතර පොලිසිය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම ලැබුණු පැමිණිලි අනුව පරීක්ෂණ අරඹා ඇති බවයි. ඒ හාල් කේස් එකෙන් පස්සේ අපිට දැන් ඉතුරුලා තියෙන්නේ අද කාටුන් ශිල්පීන් ඇඳපු කාටුන් ඔබට ඉදිරිපත් කිරීම පමණයි. ඒ සඳහා බලාගෙන ඉන්න මේ විරාමයෙන් පසුව නැවත කියන්නම්.
දැන් තියෙන්නේ අද පත්තරවල තියෙන කාටූන් පෙළය පෙළගස්සන්නටයි සූදානම පෙළින් පෙළට එන්න බලාගෙන යමු. ලංකාදීපයේ පංකජ රුවින්දගේ සරදම් මුලින්ම. දේශපාලකතුමා කියනවා අස්වැල කියලා. සරදම් ඔළුව කහලා අහනවා දැන් කවුද සෑර් දියවන්නාවට විහිළු සපයන්නේ කියලා. කවුරු හරි ඉදිරිපත් වෙයි දියවන්නාවට විහිළු සපයන්නට නම්. සමහර දේශපාලඥයින් කියනවා තමන්ගේ අත් ගොඩක් පිරිසිදුයි කියලා. එහෙම කියන්නේ අත් දෙකම උස්සලා. එතකොට හැබැයි තත්ත්වය මොකද්ද? ඒ ගැන අපි නෙවෙයි කියන්නේ අද පත්තරේට අවන්තාටිගලගේ කාටෝනයයි. මේ බලන්න දේශපාලඥයෙක් අත් දෙකම උස්සවලා අත් පිරිසිදුයි කියනවා වගේ නේද පේන්නේ? සෙවණැල්ල ඔස්සේ S2 අරගෙන යන්න. බලන්න නොපෙනෙන දෙයක් සෙවණැල්ල පෙන්නනවා. සල්ලි මිටියක් තියෙනවා. ඒ එක්තරා පැතිකඩක්ද? මේ රිවිර අසංගෙදුනිල්ගේ තිරස්. කෙනෙක් කද රැගෙන යනවා බලන්න. කවුද මේ? මෛත්‍රීපාල සිරිසේන මහතා. මොකක්ද තියෙන්නේ බලන්න ඉස්සරහා තියෙනවා අත සලකුණ පිටිපස්සේ තියෙනවා එජාපේ අලියා සලකුණ. සලකුණු දෙකම රැගෙන මේ මෛත්‍රීපාල සිරිසේන මහතා යන ආකාරයක් දක්නට ලැබෙන්නේ. ලංකාදීපයට යන්නේ බලන්නේ තරංගම ජයසිංහගේ පලාමල්ල. ඒතුමා මුණ ගැහිලා රාජදාසව ඒතුමා කියනවා මෛත්‍රීගේ රැස්වීමේ අනිත් පරවියු හැමෝම ගිලිලා යද්දී එකෙක් විතරක් ආපහු කූඩුවට ආපු හැටි ඔබ දැක්කද? රාජදාස කියනවා ඔව් සර් ඌට විතරයි මොලේ තියෙන්නේ. අපි වාගේ දෙන දෙයක් කාලා කූඩුවෙම හිර වෙලා ඉන්න කැමති ඌ විතරයි කියලා රාජදාස කියනවා. ෆයිල් ගැන කතා මේ දවස්වල වැඩි. ෆයිල් ගැන කාටූන් එකට යන්න සූදානම් වෙන්නේ කාගේ ෆයිල්ද කියලා බලන්න. මේ කාටූනේ තියෙන දිනමිනේ ප්‍රීති කන්නංගරගේ අතුල් පිටු කාටූනය. විමල් වීරවංශ ඇමතුමා ජනාධිපතිතුමාට කියනවා ඉස්සරහින් යන ගමන් අයියේ මම දෙන්නම් බැට කියලා. ජනාධිපතිතුමා ෆයිල් ටික පෙන්නලා කියනවා ෆයිල් දෙන්න මට කියලා. බැට සහ මට. මේ මම ඔබට කිව්වා අර අනුර ප්‍රදර්ශනය ආපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නවමහලේකම්වරයා පිළිබඳ කාටූනයක් තියෙනවා කියලා. එතනට දැන් යන්නේ ලංකාදීපේ දාසගේ කාටූනය. අර පිටිපස්ස බලන්න විමල් වීරවංශ ඇමතුමා ඔහේ බලාගෙන ඉන්නවා. රෙදි පොට්ටනියයි බාල්දියයි තියාගෙන කෙහෙලි ඇමතුමා ඔහේ බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉඳද්දී ආන්ද්‍ර ප්‍රදර්ශනය ආපා නවමහලේකම්වරයා මොකනවද කරන්නේ? අර බලන්න රෙදි පොට්ටනිය අරගෙන කඩේ යන්න මලු රැගෙන දර පලන්නට මොනවද පොරොකුත් අරගෙන බාල්දිත් අරගෙන සියල්ලම Taman සන්තකේ තියාගෙන යන ආකාරයයි. ඊළඟ කාටූනෙන් වචන පිළිබඳව මතක් කිරීමක් කරන්නයි හදන්නේ. ලංකාදීපේ දාස හපොලානගේ සුවාරිස්. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව අමතමින් ඉන්නවා. සරත් පොන්සේක මහතා පිටිපස්සෙන් ඇවිල්ලා තට්ටුවක් දාලා කියනවා කලවැද්ද වගේ වචන පාවිච්චි කරන්න එපයි කියලා. ඊළඟට ජ්‍යොතිෂය සම්බන්ධ කාටූනයකින් අද කාටූන් පෙළ සහ පත්තරේ විස්තරය අවසන් කරන්න හදන්නේ. අවසානයේට තෝරාගෙන තියෙන්නේ තලන්ගේ ඒතුමා කාටූනයයි. සිරා කියනවා ඒතුමාට සුමනදාසට වඩා ආත්මවේදී බණ්ඩාර කියන දේ තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. ඒතුමානෝ හැ මහින්ද පරදිනවා කියලාද මෑන් කියන්නේ? නෑ දිනනවා කියලා තමයි මිනිහත් කියන්නේ. ඉතින් ඒකනේ ඇත්ත කියලා ඒතුමා කියද්දි සිරා කියනවා ඒ වුණාට සර් මෑන් ගිය වතාවේ ෆොන්සේකා දිනනවා කියලා අවුරුදු ගාණක් ඇංගිලා හිටියානේ කියලා. ඒතුමා කියනවා මල අපි ඉවරයි කියලා. සමුගන්නම්. අපි හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්.